මාකටිං ඇන්ඩ් බ්‍රෑන්ඩිං සම්බන්ධයෙන් පුංචි දේවල් ටිකක් ඔයගොල්ලෝ සම්බන්ධයෙන් ඔයගොල්ලන්ව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තියෙන ප්‍රසන්ටේෂන් ෆ්ලෝ එක මම ටක් ගාලා ඔයගොල්ලන්ට කියන්නම් ඇයි අපිට මාකටිං වැදගත් වෙන්නේ කියලා. දැන් මෙතන ඉන්න ගොඩක් ව්‍යාපාරවල බිස්නස් ඕනර්ස්ලා ඉන්නේ. ඉතින් දැන් සමහර විට මෙතන ඉන්න හැමෝම බිස්නස් ඕනර්ස්ලා වුණාට ඕගොල්ලෝ මාකටියර්ස්ලා වෙන්න බෑ. මාකටිං පිළිබඳව එක්ස්පර්ටීස් එකක් තියෙන අය නෙමෙයි වෙන්න පුළුවන්. හැබැයි කියන්න ඕනේ මම හිතන්නේ ඒක දැන් සමහරු මේ සේල්ස් කියන එකට භාණ්ඩ විකිණීම පිළිබඳව ලොකු උනන්දුවක් වැඩිපුර දැම්මට මොකද ඒකෙන්නේ බිස්නස් එක එන්නේ අපිට රෙවෙනියු එකක් ජෙනරේට් වෙන්නේ කියලා හිතලා ගොඩාක් එම්ෆසිස් එකක් දක්වන්නේ ඉම්පෝටන්ස් එකක් දෙන්නේ සෙලිං වලට. නමුත් මම කියන්න කැමති මාකටිං සමහරු මාකටිං කියන එක ටිකක් පස්සට දානවා. ඒක ගැන එච්චර ලොකු අවධානයක් යොමු කරන්නේ නැහැ. නමුත් why marketing is so important කියන ප්‍රශ්නය අහුවොත් දැන් අපි දන්නවා ආයතනයක ඇත්තටම financial success එක මේ immediate success එක නෙමෙයි ටිකක් long term ගත්තොත් ඒ financial success එක මේ තීරණය කරන්න marketing කොහොමද marketing කියන එක ඊටාම වැදගත් වෙනවා. ඒ වගේම මේ කිසි ප්‍රශ්නයක් නැහැ අපේ මාකට් එකේ ඉන්නේ අපි විතරක් නම්. නමුත් අපි විතරක් නෙමෙයි ඉන්නේ අපි වගේම ඇත්තට මේක හොඳ ප්‍රොෆිටබල් ඉන්ඩස්ට්‍රි එකක් නම් අපේ කම්පිටිටර්ස්ලා ගොඩාක් හතු පෙපෙන්නා වගේ මතුවෙනවා. අපි මුලින් මාකට් එකට ආවා. ඉතින් ඇත්තටම මාකටිං වලින් තමයි අපිව අනිත් කම්පිටිටර්ස්ලාගෙන් ඩිෆරන්ෂিয়েට් කරලා පෙන්නන්නේ. සෙලිං වලින් නෙමෙයි. අපි කොහොමද මාකට් එකේ අනිත් අයට වඩා වෙනස් වෙන්නේ? ඇයි විශේෂ වෙන්නේ? ඇයි අපේ කස්ටමර්ස්ලා අපෙන් ගන්න ඕනේ අපේ කම්පිටිටර් ගාවට යන්නේ නැතුව කියන එක තීරණය කරන්නේ ඒක ගැන කමියුනිකේට් කරන්නේ මාකටිං වලින්. ඒ වගේම තමයි මේ මාකටිං බිස්නස් එක ග්‍රෝ කරන්න අපිට උදව් වෙනවා. ඒ කොහොමද? දැන් ඔයාලා අපි හිතමුකෝ මේ යම්කිසි බිස්නස් එකක් මොකක් හරි එකක් පටන් අරගෙන යනවා ප්‍රොඩක්ට් එකක් හරි සර්විස් එකක් හරි ඉස්සරහට මේ කියන්නේ මාකට් එකට ඉදිරිපත් කරගෙන යනවා. නමුත් දැන් ටිකක් කල් යනකොට මාකට් එකේ මේ අපේ කන්සියුමර්ස්ලාගේ අවශ්‍යතාවන් වුමනාවන් වෙනස් වෙනවා. වුමනාවන් වෙනස් වුණාට පස්සේ අපි දැනගන්න ඕනේ දැනට ඒගොල්ලොන්ගේ සැපිරිලා නැති වුමනා මොනවද? අපේ තියෙන ව්‍යාපාරයේ සම්පත් වලින් කොහොමද මේ මාකට් ගැප් එක දැනට සැපිරිලා නැති වුමනාවක් කොහොමද අපි සපුරන්නේ කියන එක අඳුරගෙන ඒකට අප්‍රෝච් කරන එක වෙන්නේත් මාකටිං වලින් තමයි. සේල්ස් වලින් නෙවෙයි. හරි? ඉතින් දැන් ඇත්තටම අපි දන්නවා මේ ස්ටේක් හෝල්ඩර්ස්ලා ඉන්නවනේ. අපේ ස්ටේක් හෝල්ඩර්ස්ලා කියන්නේ කවුද? අපේ ව්‍යාපාරය ගැන උනන්දුවක් දක්වන විවිධ පාර්ශ්ව. සප්ලයර්ස්ලා වෙන්න පුළුවන්, එම්ප්ලොයීස්ලා වෙන්න පුළුවන්, අපේ අයිතිකාරයෝ වෙන්න පුළුවන්. අපේ ෂෙයා හෝල්ඩර්ස්ලා වෙන්න පුළුවන්. ඉතින් මේ හැමදෙනාම සැටිස්ෆයි කරන්න නම් මාකටිං කියන එක ඇත්තටම හොඳ long term strategy එකක් එක්ක මාකටිං තියෙන්න ඕනේ. මොකද හේතුව loyal customer base එකක් හැදෙන්නේ අපේ ආයතනයෙන්ම බඩු ගන්න customer base එකක් හැදෙන්නේ මාකටිං කියන එක strong වුණොත්. loyal customersලා හිටියොත් තමයි අපිට දිගට sales ලැබෙන්නේ. sales ලැබුණොත් customersලා happy නම් employeesලා happy. එහෙනම් profits වැඩි වෙනවා අපේ ආයතනයේ අයිතිකාරයෝ happy. හරි. අනිත් එක දැන් මෙහෙම එකක් තියෙනවා දැන් ආයතනවල දැන් ටිකක් විශාල ආයතනවල නම් ස්මෝල් ඇන්ඩ් මීඩියම් බිස්නස් වල නම් ওই ප්‍රශ්නේ නැහැ. ටිකක් ලොකු වෙන්න ආයතනවල කවුද වඩා ඉම්පෝටන්ට් කියන ප්‍රශ්න එනවා. HR ද ලොකු, ෆයිනෑන්ස් ද ලොකු, මාකටිං ද ලොකු ඔන්න ඔය ප්‍රශ්න එනවා. නමුත් ඇත්තටම ඉතින් මාකටිං පිළිබඳව ඉගෙන ගත්ත කෙනෙක් හැටියට මට කියන්න තියෙන්නේ මේ හැම දෙයක්ම කරන්න ඩිමාන්ඩ් එක කියන එක තියෙන්න එපා. ආයතනයක් රඳාපවතින්න නම් ඩිමාන්ඩ් එක තියෙන්න ඕනේ. ඉතින් ඩිමාන්ඩ් එක කියන එක දිගින් දිගටම තියෙනවා කියලා ඉන්ෂුවර් කරන්නේ අපේ මාකටිං කියන ෆන්ක්ෂන් එකෙන්. ඒ හින්දා දැන් මම මෙච්චර ඕගොල්ලන්ට මේක කිව්වේ අපිට මේ බිස්නස් එකක් හැටියට ගේම් එකේ ඉන්න මාකට් කන්ඩිෂන්ස් හොඳ වෙලාවට අපි හොඳට ප්ලේ කරගෙන ඉන්න පුළුවන්. අපිට ප්‍රොෆිට්ස් හොඳ වෙන්න පුළුවන්. හැබැයි අපි මාකටිං කියන එක අමතක කරොත් අපි උහි කරන දේවල් කරගෙන ගියොත් ඔපරේෂන්ස් වලට විතරක් තැන දුන්නොත් යම් කිසි වෙලාවක් එනවා අපේ හොඳ කම්පිටිටර් කෙනෙක් ඇවිල්ලා අපිව පාස් කරගෙන ගියොත් අපිට අපේ බිස්නස් එකේ තිබිච්ච තැන නැති වෙලා යන්න පුළුවන්. හින්දා ගේම් එකේ ඉන්න නම් මාකටිං වලට තැනක් දෙන්න ඕනේ. හරි. What is marketing? මේ ෆිලිප් කොට්ලර් කියලා තියෙනවා මෙන්න මෙහෙම. Marketing is not the art of finding clever ways to dispose of what you make.
It is the art of creating genuine customer value. Marketing කියන්නේ මේ අපි හදන දේ කොහොම හරි ක්‍රියේටිව් විදියට මිනිස්සුන්ගේ ඇඟේ ගහන ස්ට්‍රැටජි එක නෙවෙයි. ඇත්තටම අපේ කස්ටමර්ස්ලට වැලියු එකක් දෙන්නේ කොහොමද? ක්‍රියේට් කරන්නේ කොහොමද කියන එක තමයි මේ මාකටිං කියන්නේ. හරි. දැන් මම ඕගලන්ට නිකන් සිම්පල් විදියට කිව්වොත් ගොඩක් අය දන්නවා සේල්ස් කියන්නේ මොකක්ද කියලා. අපේ තියෙන ප්‍රොඩක්ට් එක හෝ සර්විස් එක විකුණලා අපිට රෙවෙනියු එකක් ලැබෙන්නේ සේල්ස් වලින්. නමුත් මාකටිං කියන එක ඊට වඩා බ්‍රෝඩ් එකක්. අපි ඇත්තටම මාකටිං වලදී අපි කියන්න ඕනේ අපේ කස්ටමර්ස්ලට අපි කවුද කියන එක. මොකද්ද අපේ බ්‍රෑන්ඩ් එක? මොකද්ද අපේ බ්‍රෑන්ඩ් එකෙන් ඔයාලට දෙන ප්‍රොමිස් එක? ඒක බෙනිෆිට් එකක්ද? මොකද්ද ඔයාලට දෙන? ඔයාලගේ මොන ප්‍රශ්න විසඳන්නද අපි මේ අපේ බ්‍රෑන්ඩ් එකෙන් සොලියුෂන් එකක් දෙන්නේ කියන එක කියන්න ඕනේ. ඒ වගේම තමයි ඊටාම වැදගත්ම දේ ඔය මොනවා කරත් වැඩක් නැහැ. ඇයි ඔයා අනිත් ඒවා ඇරුණහම අපේ ගාවට ඇවිල්ලා අපේ බ්‍රෑන්ඩ් එකෙන්ම ගන්න ඕනේ ඇයි කියන එක මාකටිං වලින් අපේ කන්සියුමර්ව දීලා කන්වින්ස් කරවන්න ඕනේ. ඉතින් ඔය රාජකාරිය තමයි ඇත්තටම මාකටිං වලින් කරන්නේ. අපි කියනවා RTB reason to believe කියලා කියනවා. අපි reason to believe කරන්න reason එකක් දෙන්න ඕනේ අපේ customers-ලට. What is marketed? What can be marketed? ඔයගලන්ට හිතෙන්න පුළුවන් සර්විස් එකක් නැත්තම් ප්‍රොඩක්ට් එකක් විතරයි කියලා මාකට් කරන්නේ. නෑ නේ. ඊයේ පෙරේද ඉලෙක්ෂන් කැම්පේන් එක තිබුණා. වැඩිපුර හොඳට මාකට් ඒගොල්ලන්ගේ එක එක්කෙනාගේ මාකටිං කැම්පේන්ස් අපි දැක්කා. මාකටිං කැම්පේන්ස් දැක්කේ ඒ පුද්ගලයාව අපේ රටේ ජනාධිපතිතුමා හැටියට ඉදිරිපත් වුණ කැන්ඩිඩේට්ස්ලා කීප දෙනෙක් හිටියා. තම තමුන්ට පුළුවන් විදියට ඒගොල්ලන්ව මාකට් කරගත්තානේ. ඉතින් වඩාත් හොඳට මාකටිං කරපු මම කියන්නේ මාකටිං හින්දා විතරක් දෙන්න කියලා. නමුත් මේ කැම්පේන් එක ඇත්තටම ගොඩාක්ම වැදගත් වුණා. ඒ රටේ ඉන්න ජනතාව. එතකොට අපි තමයි බයස්ලා. අපිට ඒ තීරණය ගන්න ගොඩක් වැදගත් වුණා. ඕගනයිසේෂන්ස්. ඒ විතරක් නෙමෙයි ඉවෙන්ට්ස් එක ඒවත් ප්‍රොඩක්ට් එකක් හැටියට තමයි අපි පොදුවේ මාකටිං වලදී ඒක ප්‍රොඩක්ට් එකක් වුණත් සර්විස් එකක් වුණත් මොන දේ වුණත් අපි ප්‍රොඩක්ට් කියන වචනේ පාවිච්චි කරනවා පොදුවේ. ඉස්සරහටත් මම ඒ වචනේ පාවිච්චි කරන්න. ඉතින් ඒක ප්ලේස් එකක් වෙන්න පුළුවන්. උදාහරණයකට සීගිරිය. දැන් ලංකාව වොන්ඩර් ඔෆ් ඒෂියා කියලා අපි මොනවාද මේ ආසියාවේ ආශ්චර්ය කියලා අපි බ්‍රෑන්ඩ් කරානේ පහුගිය දවස්වල. ඉතින් ඒ කරේ රටක් හැටියට කොහොමද අපි ලංකාවේ මේ ලෝකේ කොහොමද අපි මේවා කරන්නේ? සිලෝන් ටී කියන එක ලංකාවේ එන ප්‍රොඩක්ට් එකක් හැටියට අපි කොහොමද බ්‍රෑන්ඩ් කරන්නේ? අයිඩියාස්. දැන් මේ දවස්වල අර හැමතැනම චිත්‍ර අඳිනවානේ. ඒක අයිඩියා එකක් පොඩි මූව්මන්ට් එකක්. ඒකත් හොගාලා මාකට් වෙනවා. නමකින් විශේෂයෙන් ගියේ නැති වුණාට ඒකත් ටීම් එකක් මාකට් වෙනවා. ඉතින් ඒක හැම දෙයකම සල්ලි වලින් මිනිස්සෙක් ඒක දීලා ගන්න නැති වෙන්න පුළුවන්. හැබැයි අපි ඇත්තට මේකත් එක්ක ඒ යම්කිසි අදහසක් අපි පිළිගන්නවා කියන්නේ අපි බයින් කියන එක තමයි වෙන්නේ. You are buying an idea. Maybe not for a financial amount. But ඒක දෙයක් පිළිවදිනවා කියන්නේ ගන්නවා කියන එක තමයි. හරි. දැන් මෙන්න මේ කොටස තමයි මට ඇත්තටම ඔයගොල්ලොන්ත් එක්ක කතා කරන්න ඕනේ වැදගත්ම කොටස. දැන් segmenting, targeting and positioning. අපි බලමු මොකද්ද මේ segmenting කියන්නේ කියලා. දැන් ඇත්තටම මාකටිං වල කොහෙන් කොච්චර ගොඩාක් දේවල් කතා කරත් මෙන්න මේ කොටස් තුන තමයි ඇත්තටම හරය හැටියට හැම තිස්සම යටින් තියෙන්නේ. හරි? දැන් segmenting කියන්නේ මේකක්වත් මේ rocket science නෙමෙයි. දැන් ඕගොල්ලෝ segment එකක් කියන්නේ මොකද්ද? market segment එකක් කියන්නේ සමාන සිතුම් අවශ්‍යතා තියෙන පුද්ගලයෝ කණ්ඩායමකගේ මේ එකතුවක්. හරි? ඒක තමයි සෙග්මන්ට් එකක් කියලා කියන්නේ. දැන් ওই සෙග්මන්ට්ස් එක එක විදිහේ જાති ඒවා තියෙන්න පුළුවන්. දැන් අපි බිස්නස්මන්ලා හැටියට බිස්නස් ඔයගොල්ලෝ මේ ව්‍යාපාර ආයතනවල ප්‍රධානීන් හැටියට ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න දැන් ඕගොල්ලෝ මාකට් කරන කට්ටිය කවුද කියන එක ඔයගොල්ලෝ අඳුරගෙන ඇති. ඔයගොල්ලෝ හරියට මේගොල්ලෝ මේ අඳුරගෙන තියනවාද? මේ සෙග්මන්ටේෂන් එක කියන එක හරියට කරලා තියනවාද කියලා ඔයගොල්ලෝ චුට්ටක් කල්පනා කරලා බලන්න ඕනේ. දැන් segmentation is a process of dividing the market into groups of demand characteristics.
දැන් අපි මේ සෙග්මන්ටේෂන් කියන එක කියන්නේ බෙදීමක් සෙග්මන්ට් කරනවා කියන්නේ කොටස් වලට බෙදනවා කියන එක. දැන් අපි අපේ තියෙන භාණ්ඩය හෝ සේවාව විකුණන්න බලාපොරොත්තු වෙන කට්ටියව අපි හොගාලා මුළු ලංකාවටම එකපාර අපිට ඔෆර් කරන්න පුළුවන්ද? බෑ. අපි කොටස් වලට බෙදලා වෙන් කරලා මීනින්ග්ෆුල් විදියට බෙදලා හඳුනා ගන්න ඕනේ. ඔන්න ඔය process එකටයි අපි කියන්නේ market segmentation කියලා. හරි දැන් විශේෂයෙන්ම කියන්න දෙයක් තමයි මේ segments කියන ඒවා marketers-ලට create කරන්න බෑ. අපි තියෙන එක එක පදනම් මත තියෙන ඒවා segments කඩලා අපට අවශ්‍ය එක වෙන් කරලා තෝරගන්නයි ඕනේ. හරි. දැන් market segmentations කියන ඒවා කරන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. අපි පොඩ්ඩක් බලමු මොනවද කියලා. අපි එකක් කියනවා මේ descriptive characteristics කියන ගණයට කට්ටියක් බෙදෙනවා. මම කියලා දෙන්න මේ මොනවද කියලා. behavioral considerations කියන ගොඩ යටතේ අපි තව විදියකට මේ segmentation කියන එක කරනවා. හරි. දැන් descriptive characteristics කියන්නේ මොනවද? එකක් තමයි geographic segmentation. දැන් හිතන්න ඕගොල්ලෝ මට කියන්න කවුරු හරි ඔයාලා මොකක් හරි product එකක් හරි service එකක් හරි මොනවද service එකක් කරන්නේ? මොකක්ද? Travel and tourism. අපි කියන් ලංකාවට ගෙන ඔහුන්ට අවශ්‍ය කරන ඒ කියන්නේ itinerary එකකට අනුව hotel reservations ඊට පස්සේ bus supply එක totally tour එක කරන එක තමයි main concept එක. හරි. දැන් මේ මහත්තයා කියනවා එයා කරන්නේ ඒ කියන්නේ outbound tourism නේද? ඒ කියන්නේ පිට රට ඉන්න විදේශිකයන්ව ලංකාවට ගේන එකයි. ඊට පස්සේ ආවට පස්සේ ඒගොල්ලම මේ ටුවර් එක ගෙනියලා තනිකර මේක ඕගනයිස් කරන එක තමයි කරන්නේ. හරි. දැන් ඒගොල්ලෝ දැන් එයාට කරන්න වෙනවා යම්කිසි segmentation එකක්. දැන් මං හිතන්නේ මේ මහත්තයා මුළු ලෝකෙ ඉන්න හැමෝම ටාගට් කරනවා ඇති කියලා. මොකද එහෙම කරන්න අමාරුයිනේ. මොකද අපේ සම්පත් ආයතනයේ එහෙම කරන්නත් පුළුවන් තැන් තියෙනවා. නමුත් අපේ සම්පත් අනුව අපේ තියෙන ඔබ්ජෙක්ටිව් එක අනුව ආයතනේ අපි තීරණය ගන්න ඕනේ කොයි මේ රටවල් වලටද අපි අප්‍රෝච් කරන්න කියලා. අපි සිම්පල් උදාහරණයක් ගත්තොත් අපි හිතමුකෝ මුරුක් විකුණලා හදන කෙනෙක් ඉන්නවා. චුට්ටක් ලොකුවට කරනවා. හැබැයි එයාගේ සප්ලයි එක එයාට දෙන්න බෑ මුළු ලංකාවටම. එයා තීරණය කරන්න ඕනේ හරි කොළඹ මේන් ටවුන් එකේ තරඟ වැඩි. මං එහෙනම් යනවා චුට්ටක් ඈතට. පිළියන්දල හරිය නැත්තම් හෝමගම ඔන්න ඔය ඒරියා එකේ තියෙන කියලා එයා ජෝග්‍රැෆිකලි. එතකොට ජෝග්‍රැෆිකලි කියන්නේ අර භූ විෂමතාවය අනුව අපි එක රට වෙන්න පුළුවන්, ස්ටේට් එක වෙන්න පුළුවන්, මේ රීජන් එකක් වෙන්න පුළුවන්. අපි බෙදලා වෙන් කර ගන්නවා. දැන් මේක කොහොමද ඕගොල්ලන්ට ඇප්ලයි කරන්නේ? ඕගොල්ලෝ බලන්න ඔයාලත් මේක ඕගොල්ලෝ කරලා ඇති අනිවාර්යෙන්. හැබැයි මීනින්ග්ෆුලි කරලාද කියලා. ඕගොල්ලෝ සමහර විට ප්‍රශ්න ඇති කර ගන්නවා වෙන්න පුළුවන් ඕගොල්ලොන්ට අනවශ්‍ය සෙග්මන්ට්ස් වලට ගිහිල්ලා. මේ සෙග්මන්ටේෂන් එක හරියට නොකරපු හින්දා ඕගොල්ලෝගේ මාකටිං එෆර්ට් එක නාස්ති වෙනවා. ඕගොල්ලන්ගේ සල්ලි නාස්ති වෙනවා වෙන්න පුළුවන්. හරි? ඒක එකක්. අනිත් එක තමයි ඩෙමෝග්‍රැෆික් සෙග්මන්ටේෂන්. ඩෙමෝග්‍රැෆික් දේවල් කියලා කියන්නේ අපේ වයස, ජෙන්ඩර් එක, ඒ වගේම ඉන්කම් එක, ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි ඩෙමෝග්‍රැෆික් ෆැක්ටර්ස් කියලා කියන්නේ. දැන් උදාහරණයක් හිටමු අපි යුනිලීවර් ආයතනය ගමුකෝ. දැන් යුනිලීවර් ආයතනයේ තියෙන ෂැම්පු ගත්තොත් ගොඩාක් තියෙනවා. දැන් එතකොට ඒගොල්ලෝ ටිකක් හැමෝම හරියන්න ලෝ ඉන්කම් වලට සන්සිල්ක් වගේ මේ ෂැම්පු එකක් ඒගොල්ලෝ මාකට් එකට දාලා තියෙන්නේ කාටත් හරියන්න. ඒ කියන්නේ බහුතර මධ්‍යම හා ලෝ ඇන්ඩ් මිඩල් ඉන්කම් අර්නර්ස්ලාට පාවිච්චි කරන්න. ඊට වඩා චුට්ටක් ඉඩට එනකොට නිකන් ඩව් වගේ එකක් ගත්තොත් මිලෙන් ටිකක් වැඩි. ඒගොල්ලෝ කමියුනිකේට් කරන්නේ ඒක ටිකක් ඉහළ පැලැන්තියේ කට්ටියට. ඉතින් ඒක තියෙන්නේ අර හැමෝටම නෙමෙයි. ඒක ඒගොල්ලෝ පොසිෂන් කරලා තියෙන ටිකක් වැඩි ආදායමක් තියෙන කට්ටිය. ඒ වගේම තමයි දැන් ෆෙයාර් ඇන්ඩ් ලව්ලි ගන්නකෝ. ඉස්සරම ආවේ කාන්තාවන්ට විතරයි නේ. නිකම්ම ෆෙයාර් ඇන්ඩ් ලව්ලි තිබුණේ. මම ඔයගලන්ට මේ කවුරුත් දන්න එක්සැම්පල්ස් ගන්නේ. ඒතර ලේසි හින්දා තේරුම් ගන්න. ඒක උන්න හැමෝම සුදු වෙන්න කැමති ගෑනු කට්ටිය ගෑවා. ටිකක් කල් යනකොට ඕකේ එනවා මේ ආයුර්වේදික් එකක් කියලා එනවා. කහ වැඩිපුර ටිකක් දිදුලන සමක් ලැබෙන්න ඕනේ කියලා හිතන කට්ටිය ඔන්න ටිකක් වැඩිපුර කන්සර්න් කට්ටිය ඒක ඒගොල්ලොන්ට.
ඒ විතරක් නෙමෙයි පිරිමි කට්ටියක් දැන් මේකට කැමතියි කියලා හින්දා fair and handsome කියලා එකකුත් එනවා තව පොඩ්ඩක්. එහෙම එකකුත් ඇවිල්ලා තියෙනවා. නේද? ඉතින් අන්න ඒ වගේ මම උගලන්ට නිකන් උදාහරණ වලින් කිව්වේ demographic segmentation කියලා කියන්නේ මේ age, gender, income වගේ දේවල් පදනම් කරගෙන අපි අපේ මාකට් එක බෙදලා වෙන් කර ගන්නවා කාවද අපි approach කරන්න කියලා. හරි? ඊළඟ එක psychographic segmentation. දැන් මේක ටිකක් බැල්මට ඩිරෙක්ට් නෑ. psychographics කියලා කියන්නේ අපේ මනස වැඩ කරන විදිය. දැන් කෙනෙක් ඉන්න පුළුවන් එතකොට අපි කියන්නේ මිනිස්සුන්ගේ ලයිෆ් ස්ටයිල් එක, මිනිස්සුන්ගේ කැමැත්ත අකමැත්ත, values, beliefs, attitudes ඔන්න ඔය වගේ දේවල් ඒවා අපිට නිකන් obvious දේවල් නෙමෙයිනේ. S50 අපිට එළිය පේන්නේ නෑනේ. අන්න ඒ වගේ දේවල් මත psychographic segmentation කරනවා. දැන් උදාහරණයක් හැටියට අපි ගමුකෝ මේ Apple phones නැත්නම් Apple brand එක පාවිච්චි කරන කට්ටිය. දැන් ඒක හැමෝටමද තියෙන්නේ? Apple brand එක තියෙන්නේ හැමෝටම පාවිච්චි කරන්නද? හැමෝම පාවිච්චි කරනවද? නෑනේ. හැමෝම පාවිච්චි කරන්නේ නෑ. ටිකක් දැන් ඒක ටිකක් prestige එක කියන එක බලාපොරොත්තු වෙන කට්ටිය. නැත්නම් අලුතෙන්ම එන අපි කියනවා innovators කියලා. රිස්ක් එකක් අරගෙන මාකට් එකට අලුත් ප්‍රොඩක්ට් එකක් ආවොත් දූවලා ගිහලා ඉස්සෙල්ලා ගන්න කැමති කට්ටිය ඒගොල්ලන්ගේ ප්‍රොෆයිල් එක වෙනස්. ඒගොල්ලන්ගේ ඔලු වැඩ කරන විදිය වෙනස්. අන්න ඒ වගේ කට්ටියට තමයි ඒකනේ ඒගොල්ලෝ ටාගට් කරනවා. ඒ මිනිස්සු කට්ටියව අඳුරගෙන ඒ මාකට් එක හොඳට අඳුරගෙන ඒගොල්ලෝ ඒ ගාන්ට ඒගොල්ලන්ට ටාගට් කරලා තමයි ප්‍රොඩක්ට් එක එළියට දාන්නේ. හරි? දැන් ඕගොල්ලන්ට මම මේ කිව්ව ඩිස්ක්‍රිප්ටිව් කැරක්ටර්. දැන් ඕගොල්ලෝ මම දන්නේ ඔයාලගේ මොන වගේ සර්විසස් ප්‍රොඩක්ට්ස් තියෙනවද කියලා. තමුන්ට මේක අදාළ කරගෙන බලන්න. හරි. මම මොකද්ද මගේ සෙග්මන්ට් එක මම හරියට කරලා මම තෝරගෙන තියනවාද කියලා. ඊළඟ එක. behavioral characteristics. දැන් මේ තියෙන්නේ සෙග්මන්ට්ස් අඳුර ගන්න පුළුවන් තව විදියක්. හරි? මේකෙදි අපි ගන්නේ මේ මිනිස්සුන්ගේ behavior එක මත තමයි අපි තීරණය කරන්නේ. දැන් ප්‍රොඩක්ට් එකේ need එක, benefit එක. දැන් උදාහරණයකට ඉන්ෂුරන්ස් ගන්නකො. දැන් අවුරුදු 18 වගේ වයසේ කාලේ 25ට අඩු කාලේ බඳින්න කලින් කාටවත් ඉන්ෂුරන්ස් එකක් පර්සනලි ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් ගන්න උවමනා තියනවද? නෑනේ. එතකොට වෙන්නේ අපිට උවමනා වෙන්නේ ඔන්න කසාද බැඳ මෙන්නෙත් නෑ. ඔන්න පළවෙනි දරුවා හම්බුනාම පොඩි බයක් එනවා. විශේෂයෙන් තාත්තලට. අනේ මගේ ජීවිතේට මොනවා හරි එකක් වුණොත් මගේ පවුලට යන කලදසාව මොකද්ද කියලා. ඔන්න එතකොට ඒ වෙලාවට කවුරු හරි ඉන්ෂුරන්ස් ඒජන්ට් කෙනෙක් අපිව අප්‍රෝච් කරලා කිව්වොත් සර් මේක මාස ගානේ මෙච්චරයි ගෙවන්නේ. ඔයාට මොනවා හරි වුණොත් ක්‍රිටිකල් ඉල්නස් එකක් ආවොත් මෙන්න මෙහෙම ගෙවනවා කිව්වොත් අන්න අපිට ඩෝංගාලා වදිනවා. අපිට ඒකේ වටිනකම තේරෙනවා. එතකොට ඒකේ බෙනිෆිට් එක ඒක ඒ වෙලාවට යාට තේරෙනවා. ඒ වගේම තමයි දැන් ඒක එකක්. දැන් ඔකේෂන් එක අනුව. දැන් උදාහරණයක් හැටියට ඕගොල්ලෝ බලන්නකෝ දැන් ඔගොල්ලෝ ඔකේෂනලි බොන දේවල් දැන් සිසිල් බීම ගත්තොත් සිසිල් බීම දැන් ඉස්සරම තිබුණේ කොකා කෝලා ෆැන්ටා වගේ ඒවා ගත්තොත් පුංචි බෝතල් තිබුණේ නේ සාමාන්‍යයෙන් එක්කෙනෙක්ට වගේ බොන්න පුළුවන් බෝතල් තිබුණේ. නමුත් දැන් තියෙනවා පාටි පැක්. දැන් අවුරුදු කීපයක් තිස්සේ තියෙනවා. දැන් ඉස්සෙල්ලම ලීටරේ ආවා, ලීටර එකමාර ආවා, දෙකක් තියෙනවා දැන්. නේ? ඒ ඔකේෂන් එක අනුව මොකද දැන් ලයිෆ් ස්ටයිල් එක වෙනස්. මිනිස්සු පාටි දානවා වැඩි, ට්‍රිප් යනවා වැඩි. එතකොට ඔය මේ වීදුරු බෝතල් දෙක තුන අරන් යන්න බෑ. ඒ ඔකේෂන් එක අනුව ඒගොල්ලෝ අන්න ටක් ගාලා ඒ අවශ්‍යතාවය අඳුරගෙන ඒකට අදාළ සොලියුෂන් එක දීලා තියෙනවා. අපිත් හරි හැපි. අපේ බිස්නස් එකත් හැපි, අපිත් හැපි. ඒ වගේම තමයි යූසර් ස්ටේටස්. දැන් මේක වැදගත් ඕගලන්ට. යූසර් ස්ටේටස් කියලා කියන්නේ දැන් ඕගොල්ලොන්ගේ කස්ටමර් ලිස්ට් එකේ ඕගලන් ගත්තොත් ඕගලන්ට තේරුම් ගන්න පුළුවන් හරි මගේ කරන්ට් කස්ටමර්ස්ලා කවුද? කියන්නේ දැන් හොඳට මාත් එක්ක බිස්නස් කරන කරන්ට් කස්ටමර්ස්ලා කිසි ප්‍රශ්නයක් නැති කස්ටමර්ස්ලා කවුද? කස්ටමර්ස්ලා වෙන්න වගේ chance එකක් තියෙන කවුද නිකන් අපි හිතමුකෝ potential customers කියලා අපි කියන්නේ ඉස්සරහට මේගොල්ලෝ අපෙන් ගනීවිද chance එකක් තියෙනවා. එහෙම අය කවුද? ඊට පස්සේ ඉස්සර අපිත් එක්ක වැඩ කරපු නමුත් දැන් අපෙන් ගැලවිලා ගියපු කස්ටමර්ස්ලා කවුද? අපි කියනවා lapsed customersලා කියලා ඉංග්‍රීසියෙන්. ඒගොල්ලෝ කවුද? ඒ විදිහට අපිට
දැන් ඒකත් අනිත් එක තමයි ඒගොල්ලෝගේ යූසේජ් රේට් එක කස්ටමර්ස්ලා බඩු ගන්න නැත්නම් සර්විස් එක ගන්න රේට් එක අනුව ෆ්‍රීක්වන්ට් යූසර්ස්ලාද නිකන් ඉඳලා හිටලා යාලට මහට බඩු ගන්න යූසර්ස්ලාද නැත්නම් වෙරි රෙයාලි ගන්න අයද ඔන්න ඔය වගේ ඕගොල්ලන්ට මේක සෙග්මන්ට් කරගත්තොත් ඕගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ව අප්‍රෝච් කරන විදිය වෙනස් කරන්න. නිකන් හැමෝටම එක හැන්දෙන් බෙදන්න එපා කියන එක තමයි මේ සෙග්මන්ටේෂන් එකෙන් ඇත්තටම ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ. මෙතනදී මේ පුංචි දෙයක් මට තව කියන්න අමතක වුණා. මෙතන තියෙනවා මේ decision played role played by the customer. දැන් ඇත්තටම මේ මිනිස්සු ගත්තාම මේ customer segments ඒගොල්ලෝ decision ඒ කියන්නේ මේ බඩුවක් ගන්න හිතට ආපු වෙලේ ඉඳලා ඒක ඇත්තටම අරගෙන පාවිච්චි කරනකම් විවිධ roles play කරනවා. initiator වාහනයක් ගන්නවා කියන්නකෝ initiate කරන්නේ තාත්තනේ මේ සමහරට අම්මා. අම්මාට තමයි උමනා වෙන්නේ වෑන් එකක් ගමු දැන් කට්ටියව ගෙනියන්න තියෙනවා මොන හරි ඒ පුෂ් එක දෙන්නේ අම්මා. හැබැයි ගන්න අම්මද? නෑ. සල්ලි හම්බ කරන්නේ අම්මද? නෑ. ඒතර ඉනිෂියේටර් එයාගේ ඒ සීඩ් එක වැටුනේ නැත්නම් තාත්තා කවදාවත් වාහනයක් ගැන ලොකුවට හිතන්නේ නෑ. එතකොට එයා ආයතනය දැනගන්න ඕනේ ඇඩ් හදනකොට ඒ අම්මගේ ඩ්‍රීම්ස් වලට ගැලපෙන්න. එයාට ඉන්ෆ්ලුවන්ස් වෙන විදිහට ඇඩ්ස් හදන්න. ඒකයි මාකටිං කියන්නේ. ඉන්ෆ්ලුවන්සර්. ඉන්ෆ්ලුවන්සර් අම්මා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අම්මා හරි ඉනිෂියේටර් අම්මා කියමුකෝ. ඉන්ෆ්ලුවන්සර්. සමහර විට ඒ පවුලේ ඉන්න මස්සිනා වෙන්න පුළුවන්. එයා කියනවා හරි මේ නිසාන් නම් ගන්න එපා ගන්නවා නම් ටොයෝටා එකක්ම ගන්න කියලා කියයි. කියනවා නේද එහෙම? ඒතර ඉන්ෆ්ලුවන්ස් කරනවා. නිකන් ඒ වගේ බාණ්ඩයක් ගන්නකොට නිකන් තමුන්ට ඕන ඒවා ගන්න නැහැ. එතකොට ඒක එකක්. ඒ ඉන්ෆ්ලුවන්සර්. ඩිසයිඩර්. අන්තිමට ඔහොම ගිහිල්ලා ඩිසයිඩ් කරන්නේ කවුද? සමහරට නෝනා වෙන්නත් පුළුවන් ඩිසයිඩ් කරන්නේ. එයා කවුද? buyer කවුද? user කවුද? සමහරට buyer උනාට user වෙන්නේ දැන් ෆෝන් එකක් වගේ දෙයක් කිව්වොත් දරුවාට අරන් දෙනවා නම් ගන්න එක්කෙනෙක් පාවිච්චි කරන තව එක්කෙනෙක්නේ. දැන් මම මේ දේවල් ටිකක් ෆාස්ට් වැඩි. හැබැයි ඕගොල්ලෝ ඔලුවට දාගෙන බලන්න තම තමුන්ගේ බිස්නස් වල මේ ඩිසිෂන්ස් කවුද ප්ලේ කරන්නේ? මම ඒගොල්ලන්ව ටච් කරනවද? මගේ මාකටිං වලින් මොනවද ඇත්තටම මම කරන්නේ කියන එක පොඩ්ඩක් තමුන් ක්වෙස්චන් කරගන්න. හරි? හරි. එතකොට දැන් සෙග්මන්ටිං තමයි ඇත්තටම තියෙන ලොකුම කතන්දරේ. සෙග්මන්ට් කරගත්තට පස්සේ අපි දන්නවා. හරි. ABCD කියලා සෙග්මන්ට්ස් වලට දාගත්තට පස්සේ අපි මේ ABCD කියන අඳුරගත්ත සියලුම දෙනාව අප්‍රෝච් කරනවාද? නැත්තම් අපිට තියෙන ශක්තිය අනුව අපේ තියෙන මාකටිං කැපැසිටි එක අනුව මේකෙන් එක්කෙනෙක් දෙන්නෙක් ගන්නවාද? කොහොමද කියන එක ටාගට් කරනවා කියන්නේ අර බෙදලා ගත්තට පස්සේ අපි අප්‍රෝච් කරන ફોකස් කරන ස්ට්‍රැටජි එක තමයි මේකෙන් කියන්නේ. අපිට ඕන නැද මේ කන්ටිනියුම් එකේ මේ පැත්තේ තියෙන්නේ මාස් මාකට්. මාස් මාකට් කියන්නේ හරියට නෑ යුනිලීවර් වගේ ප්‍රොඩක්ට්ස් තියෙන ඔය සන්ලයිට් වගේ ඒවා. ඒක සියලුම දෙනාට සාමාන්‍යයෙන් බහුතරයකට ඒක දානවා. අර කොනේම තියෙන කස්ටමයිසේෂන්. හරියට නිකන් ලෝයර්ස් ලගේ, ඩොක්ටර්ස් ලගේ සර්විසස් වගේ, ආකිටෙක්ට් ලගේ සර්විස් වගේ ඉන්ඩිවිජුවලි. එයා එක්කිනාට එක්කිනා එයාගේ දෙන ප්‍රොඩක්ට් ඔෆරින් එක වෙනස්. හරි? ඉතින් ඔය දෙක මැද්දේ අපිට පුළුවන් විවිධ කොටස් වලට අපේ මාකට් සෙග්මන්ට්ස් අප්‍රෝච් කරන්න. ඒකට තමයි අපි කියන්නේ ටාගට් කරනවා කියලා. හරි. දැන් මේ ටාගට් කරද්දී ඇත්තටම වැදගත්ම දේවල් දෙකක් තියෙනවා බලන්න. එකක් තමයි අර කිව්වා වගේ කම්පැනි එකේ ඔබ්ජෙක්ටිව් එකට ගැලපෙනවද? රිසෝසස් වලට ගැලපෙනවද? අපිට ඇත්තටම මේ ඔක්කොම බදාගෙන කරන්න පුළුවන්ද? ඒ ටික බලන්න ඕනේ. ඔක්කොටම වැදේ අපි මේ සෙග්මන්ට් කරලා ගත්ත තෝරගත්ත කට්ටිය අපිට ප්‍රොෆිටබල්ද නැද්ද කියන එක. ඒ කියන්නේ අපිට කාලයක් තිස්සේ බිස්නස් දුවන්න ඒ තෝරගත්ත මාකට් සෙග්මන්ට් එක ඇට්‍රැක්ටිව් ඉනෆ්ද කියන එක තමයි බලන්න ඕනේ. ඇතිද අපිට මේක? එහෙනම් අපි ඊළඟ ලෙවල් එකට යන්න ඕනේද? හරි. පොසිෂනින් ගැන ඕගොල්ලෝ මොනවද දන්නේ? දැන් අපි ඉන්නේ STP වල සෙග්මන්ටින් කතා කරා, ටාගටින් කතා කරා. දැන් ඇවිල්ලා ඉන්නේ පොසිෂනින් වලට. දන්නවද පොසිෂනින් කියන්නේ මොකක්ද කියලා? ඔයාලා හිතන හැටියට. කාට හරි කියන්න පුළුවන්ද? පොසිෂනින් කියන්නේ මොකක්ද කියලා? තමන්ගේ බ්‍රෑන්ඩ් එක කස්ටමර්ගේ මයින්ඩ් එකේ කොතනද පොසිෂන් කරන්නේ? ලෝවර් ලෙවල්ද, අපර් ලෙවල්ද, ක්ලාස් එක?
Oh, hurry. Positioning is the act of designing the company's offering and image to occupy a distinctive place in the mind of the target market. දැන් අපි මාකට් එක කොටස් වලට කඩාගත්තා. ඒ කඩාගත්ත කොටස් වලින් අප්‍රෝච් කරන්නේ කවුද කියන එක තීරණය කරා. දැන් මොකද්ද කරන්නේ? නිකන් කෙලින්ම ඩෝංගාලා ගිහිල්ලා විකුණගෙන යන්නත් තියෙන්නේ. එහෙම කරන්නත් පුළුවන්. හැබැයි අපි පොසිෂන් කරනවා කියලා කියන්නේ අපි ගැන යම්කිසි තක්සේරුවක් අපේ ආයතනය නැත්නම් අපේ බ්‍රෑන්ඩ් එක අපි දෙන අපේ බ්‍රෑන්ඩ් එකේ තියෙන ප්‍රොඩක්ට් සර්විසස් ගැන යම්කිසි කතන්දරයක් අපේ කස්ටමර්ගේ ඔළුවේ තැනක චිත්‍රයක් ඇඳීම තමයි පොසිෂනින්. පොසිෂන් කරනවා කියන්නේ මොකද? යම්කිසි ස්ථානගත කරනවා කියනනේ. ඉතින් දැන් අපි මේ එයාගේ තැන කොහේ හරි හොඳ තැනක් නරක විදියට පොසිෂන් වෙන්නත් පුළුවන්. දැන් උදාහරණයක් ඇටියට මේ මර්වින් සිල්වා කියලා ගත්තොත් හැමෝගෙම ඔළුවේ තියෙන්නේ මං හිතන්නේ නරක තැනකනේ නේද? නරක නෙගටිව් ඉමේජ් එකක් තියෙන්නේ. පොසිටිව් එක කෙනෙක් ගැන මං කියන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ මම මේකත් එහෙමයි මිනිස්සු වගේ. බ්‍රෑන්ඩ් එක කොහෙද අපි පොසිෂන් කරන්නේ? මෙතනදී පොසිටිව්ද නෙගටිව්ද කියන එක විතරක් නෙමෙයි. පොසිටිව් එකෙත් මොකක් හරි විශේෂ විදියකට දැන් අපි මිනිස්සුયો ඉන්නවානේ. දැන් සමහරට ෆස්ට් ටයිම් අපි දන්න අපි යාළුවෙක් ගැන හරි යාළුවෝ ගොඩක් ඉන්නකොට අපි සමහර යාළුවෝ විශේෂයිනේ. අපි ඒගොල්ලෝ ගැන මතක් කරනකොට අපිට සමහරට මේ හිනාවක් යනවා. හොඳ පහන් හැඟීමක් ඇති වෙනවා. එයා නම් හරි හොඳයි. හරි ජෙනුයින් මිනිස්සයා. කිව්වොත් වැඩේ ඒ විදිහටම කරනවා. කවදාවත් බොරුවක් කරන්නේ නැහැ. ඔහොම ඉන්නවානේ. ඒ වගේ තමයි තව කෙනෙක් ගැන මතක් කරනකොට හොඳයි ඉතින් පතෝල වගේ. එහෙම කියනවානේ. දැන් අපිට ඕනද පතෝල වගේ බ්‍රෑන්ඩ්ස් වෙන්න ඕනේ නැහැ. දැන් ඔයාලගේ බ්‍රෑන්ඩ්ස් පොඩි ඇති තාම. හැබැයි ඕගොල්ලොන්ගේ මාකට් එක ඇතුලේ ඕගොල්ලෝ බලන්න මම කොහොමද මේක මගේ කතාව හොඳ විදියකට කියන්නේ. මගේ කස්ටමර්ට මාව හොඳ විදියට මතක හිටින්න මම මොනවද කරන්න ඕනේ. දැන් මම දාලා තියෙන එක්සැම්පල්ස්. දැන් සුසුකි කිව්වහම දැන් බ්‍රෑන්ඩ්ස් දෙකක් වාහන බ්‍රෑන්ඩ්ස් දෙකක්. සුසුකි කිව්වහම ඕගොල්ලන්ගේ ඔළුවේ පොසිෂන් වෙලා තියෙන විදියයි මර්සිඩීස් බෙන්ස් කිව්වහම පොසිෂන් වෙලා තියෙන විදිහයි ගොඩක් වෙනස් ඇති නේද? වෙනස් නේ. ඉතින් ඒ මොකද ඒගොල්ලෝ ඇත්තටම මේ මිල සහ ක්වොලිටි එක විතරක් නෙමෙයි එතන සෑහෙන ලොකු ප්‍රෙස්ටීජ් එකක් ලොකු ගාම්භීරත්වයක් එක්ක තමයි මර්සිඩීස් බෙන්ස් කියන වාහනේ කියන එක පොසිෂන් කරලා තියෙන්නේ. ඒක ගන්නෙත් ඒ වගේ ඉමේජ් එකක් සමාජයට පෙන්වන්න ආසය තමයි ලොකු වියදමක් දරලා මර්සිඩීස් බෙන්ස් එකක් මිලදී ගන්නෙ. හැබැයි වෙන්නේ එක තැනක ඉඳලා point A to point B යන එකම තමයි. මරුටිය ගියත් ඒ ගමන යනවා. හැබැයි බෙන්ස් එකෙන් යනකොට වගේ නෙමෙයිනේ මරුටියෙන් යනකොට. නේ? ඉතින් ඒක තමයි ඔඩෙල් and no limit. දැන් දෙකේම තියෙන ඇඳුම්. ක්වොලිටි එකේ වෙනස්කම් ඇති. නමුත් හැම දෙකෙන්ම වෙන්නේ එකම දේ. නමුත් ඇයි මිනිස්සු ඔඩෙල් යනවා කිව්වහම ඔඩෙල් බෑග් එක විසි කරන්නේ නැහැ. ඒක අරන් යන්න ආසයි. ඒ මොකද ඒ කම්පැනි එක යම් කිසි විදියකට පොසිෂන් කරලා තියෙනවා බ්‍රෑන්ඩ් එක. අපිත් කැමති ඒ විදිහට මේක අපේ ලයිෆ් එකටත් ඇසෝෂියේට් අපි කියනවා බ්‍රෑන්ඩ් ඇසෝෂියේෂන්ස් කියලා. ඒක කරන්න කැමති. ඉතින් බ්‍රෑන්ඩ් එක පොසිෂන් කරන්න නම් ඒක කරනවා කියන්නේ අපි සක්සස්ෆුලි අපේ අර ටාගට් කරපු කස්ටමර්ස්ලාගේ ඔළුව ඇතුලේ අපේ බ්‍රෑන්ඩ් එක ගැන විශේෂ දෙයක් විශේෂ චිත්‍රයක් මවලා ඒක රඳව ගැනීම තමයි පොසිෂනින් කියලා කියන්නේ. දැන් බිස්නස් ආයතනයේ ප්‍රධාන මේ පළවෙනි වතාවට මේ වගේ ඉවෙන්ට් එකක් කරනවා. මම අහගෙන ඉන්දික කිව්වා දැන් අපි කියන ගොඩාක්ම ලොකු ආයතනයකුත් නෙමෙයි ගොඩාක් ලොකු ඔඩිට් ෆර්ම් එකකුත් නෙමෙයි. මධ්‍යම ප්‍රමාණය එකක්. හැබැයි ලොකු ඔඩිට් ෆර්ම්ස් අතර මේ ඉන්ඩස්ට්‍රි එකේ කතා බහට ලක් වෙලා තිබුණලු මේ අඩේ කවුද මේ ඔඩිට් ෆර්ම්ස් වලින් ඔහොම ඉවෙන්ට් කරනවාද ක්ලයන්ට්ස්ලාට ඒක නිකන් ඒක ටිකක් කතා බහට ලක් වෙලා දන්නේම නැතුව ඒකෙන් වෙන්නේ මොකද්ද මේ ආයතනයේ ඉමේජ් එක උඩට ගිහිල්ලා තිබුණා. ඒක මම දැන් ඒක ගොඩාක් ප්ලෑන් කරලා කරපු දෙයක්ද කියලා ඉන්දික. හැබැයි මම ඔයගලන්ට දැන් ඔයගලන්ගෙම ගත්ත එක්සැම්පල් එකෙන්. ඒ වගේම දැන් ඕගොල්ලොත් බලන්න
අර උදේ අපි කතා කරේ මගේ කොලීග් කතා කරා බිස්නස් එටිකට්ස් ගැන මම කතා කරා ප්‍රොෆෙෂනල් රිලේෂන්ෂිප්ස් කොහොමද තියාගන්නේ කියන එක. ඒ හැමදේම මගින් වෙන්නේ කමියුනිකේෂන් එකක් හින්දා ඔයාලගේ කියන්නේ පොසිෂනින් එකට මේ හැමදේම බලපානවා. හැමදේම ඔයාලගේ ආයතනයේ කොහොමද පොසිෂන් වෙලා තියෙන්නේ කියන එක ඔයගලගේ කස්ටමර්ට ඒක යනවා නම් ඒගොල්ලෝ දැක්කොත් ඒක බලපානවා. හරි. මේක බලන්නකෝ. දැන් මෙතනදී තව දෙයක් තමයි පොසිෂනින් එක අපිට තව වැදගත් වෙන දෙයක් තමයි විශේෂයෙන්ම මේ අපි කියනවා FMCG market fast moving consumer goods කියන market එක. ඔය සබන් පවුඩර් ටූත් පේස්ට් ඒ වගේ තියෙන ඒ මාකට් එකේ. දැන් පොසිෂනින් කියන එක අපිට ඉතාම වැදගත් ගොඩාක් කම්පිටිටර්ස්ලා ඉන්න තැනක අපි වෙනස් ඇයි කියන එක පෙන්වන්න. දැන් මේක බලන්න. දැන් ටූත් පේස්ට් ගොඩක් තියෙනවා. සෙන්සොඩයින්, කෝල්ගේට්, ක්ලෝගාඩ්, සිග්නල්, සුදන්ත. දැන් ඔය හැම එකක්ම ටූත් පේස්ට් තමයි හැම එකෙන්ම කරන්නේ. දත් ටික මැද ගන්න අපිට මේ ලේසි කරන එක. මේ නමුත් අරකේ තියෙනවා සිග්නල් එකේ දැන් ඉස්සෙල්ලා සිග්නල් තිබුණේ දැන් වයිට්නින් කියලා. මේකට අපි ඔයගලගේ ටූත් පේස්ට් එක ගන්න ඒකෙන් මැද්දොත් දත් ටික හොඳට සුදු වෙනවා. හරි බ්‍රයිට් වෙනවා කියනවා. අරගොල්ලෝ කියනවා මේකේ තියෙනවා මේ කරාබු නැටි තෙල්. ඒක දත් රැක ගන්නවා. රැක ගන්න ඕන අය මගේ එක ගන්න. ඊට පස්සේ සුදන්ත. සුදන්තලා කියන්නේ ගොඩක් ආයුර්වේදික් පැත්තට බර කට්ටියක්. ඒතර ඒගොල්ලන් කියන්නේ ගොඩාක් ඒගොල්ලෝ දත් මුල් දියවීම ඒ පැත්ත ගැන කතා කරනවා. සෙන්සොඩයින් අලුතින්ම ආවා. ඒගොල්ලෝ මොකද්ද? ඒගොල්ලෝ හඳුනාගත්ත මේ කිසි කෙනෙක් මේ වෙනකොට ඇඩ්‍රස් කරපු නැති මාකට් ගැප් එකක්. මොකද්ද? අපේ සෙන්සිටිවිටි කියන එක. තියෙනවනේ. ගාලා යන්නේ නේ අර සීතල දේවල් අයිස්ක්‍රීම් එකක් එහෙම කන්න බෑ. දත් මුල් වල මේ ස්නායු මතුවෙලා තිබ්බොත් හරි අමාරුයි. සෙන්සිටිවිටි කියන එක. මේ කිසි කෙනෙක් අනිත් කිසි කෙනෙක් මේ නීඩ් එක අඳුනගෙන තිබ්බේ නෑ. ඉතින් මාකට් ඒකේ ඉන්න මාකටියර්ස්ලා රිසර්ච් කරලා මෙන්න මේ නීඩ් එක තියෙනවා මේක ගැප් එකක් ෆුල්ෆිල් වෙලා නෑ. හැබැයි මිනිස්සු මේක සාමාන්‍ය ගන්නද නෑ. මේක ගොඩක් ලොකු අනිත් ඒවට වඩා ඩබල් ද ප්‍රයිස්. අරකට වඩා මම හිතන්නේ රුපියල් 300 ගාණක් විතර වෙනවා. මිනිස්සු ඒත් කැමති අර වගේ ප්‍රශ්නයක් විසඳ ගන්න ප්‍රීමියම් ප්‍රයිස් එකක් ගෙවලා ඒක ගන්න කැමති. ගිහිල්ලා ඊට පස්සේ they went back to the drawing board product development කට්ටිය අරගෙන ඇවිල්ලා අලුතෙන් බ්‍රෑන්ඩ් එකක් ඒකට ප්‍රොඩක්ට් එකක් නිපදවලා දැම්මා මාකට් එකට very successful. දැන් මේක කොහොමද ඕගොල්ලන්ට apply වෙන්නේ කියලා බලන්න. අපි කොහොමද දැන් උදාහරණයකට මේ මහත්තයා කෝ travel agency එකක් කියලා. දැන් මහත්තයාට හිතන ඔයාගේ තියෙනව නේද travel agency කරාට ඔයාගෙත් ඇතිනේ competitorsලා නේද? සාමාන්‍යයෙන් කී දෙනෙක් විතර ඉන්නවද competitorsලා? ඔයාට හිතන හැටි. මේජර් අය ඉන්නවා මං තනේ 20ක් විතර. නෑනේ ලංකාව පොඩි රටක්. ලංකාව වටේ ඉන්න travellersලාත් මේ ෆයිනයිට් සංඛ්‍යාවක් නෙන්නේ හැමෝම travel කරන්නේ නෑනේ. පාන් ගන්නවා වගේ රටවල් වල travel කරන්න යන්නේ නෑනේ සුද්ධෝ ඇවිල්ලා. ඒකට ඒ ඉන්න කට්ටියටත් ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. බාලි යන්න පුළුවන්, ඉන්දියාව, ඔය රටවල් ඔක්කොම තියෙනවා. ඒ වයින්ොත් ලංකාවට එන්න කීප දෙනයි. ඒකට දැන් මේ මහත්තයාගේ ආයතනය බලන්න ඕනේ 20ක් විතර ඉන්නවා යාගේ කම්පිටිටර්ස්ලා. කොහොමද මම මේ 20ත් එක්ක තරඟ කරලා මේ කට්ටියගෙන් කොටස මම ගන්නේ හොඳට ඒගොල්ලන්ට සර්විස් කරන්න පුළුවන් විදියට මම ප්‍රොෆිටබල් වෙන විදියට. නිකන් බෑ. ප්‍රොෆිට් එකක් ගන්නත් ඕනේ. මගේ අයිතිකාරයන්ට ප්‍රොෆිට් එකක් අරන් දෙන්න ඕනේ. ඉතින් එහෙම කරන්න නම් එයාලා යම් කිසි දෙයක් වෙනස් විදියට දෙන්න ඕනේ. එයාලගේ සර්විස් එකේ ක්වොලිටි එක පැත්තෙන් තමයි ඒක දෙන්න. බේසික් දේවල් කවුරුත් දෙයි. හැබැයි කොපි කරන්න බැරි දෙයක් අරගෙන එයාලා දෙන්න දැනගන්න ඕනේ. මේක මේ තියෙන්නේ මේ බිස්නස් වීක් සංග්‍රහයේ පළවෙච්ච මේකත් එක්ක මේ තියෙන ප්‍රධානම කියන්නේ ගොඩක්ම මේවයි ගණන් නම් මම හරියට මෙතන දාලා නැහැ. දැන් Apple, Google මේගොල්ලන්ගේ මේ annual turnover ගත්තොත් ලංකාවේ GDP එකටත් වඩා වැඩි සමහර brands. ඒ කියන්නේ ලංකාව සල්ලි වලට ගන්න පුළුවන් මේක brand එකකට ඕන. ඒ කියන්නේ එච්චරට ඒගොල්ලන්ගේ brand value එක වැඩි. turnover එක නෙමෙයි brand value එක. brand අපි කියන්නේ brand එක දැන් ඔහොම ඔයගොල්ලෝ ඔය කිව්වා වගේ position කරලා ඔහොම value එක add වුණාම ඒකට ලොකු value එකක් add වෙනවා. අපි කියන්නේ කීර්තිනාමයක් කියලා. අන්න ආයතනයේ කීර්තිනාමය වගේ දෙයක් තමයි. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ ප්‍රධාන මේ හැමෝම පුංචිට පටන් ගත්ත ආයතන. මේ එකක්වත් එකපාරට
ඕවර්නයිට් මේවා වෙච්චයි නෙමෙයි. ඉතින් ප්‍රොඩක්ට් ඔෆරින් versus brand කියලා කියන්නේ හැමතිස්සෙම අපි ප්‍රොඩක්ට් ඔෆරින් එකක් කියලා කියන්නේ අපි මාකට් එකේ දැන් අපි දෙනවා ප්‍රොඩක්ට් එකක් කරහා සර්විස් එකක් කරහා යම්කිසි බෙනිෆිට් එකක් ඔයාට දෙනවා. වාහනේ කියමුකෝ. ඔයාට මෙතන ඉඳලා මෙතෙන්ට යන්න පුළුවන්, කම්ෆර්ටබ්ලි යන්න පුළුවන් කියන එක දෙනවා. හැබැයි බ්‍රෑන්ඩ් ප්‍රොමිස් එකක් කියලා කියන්නේ බ්‍රෑන්ඩ් එකක් කියලා කියන්නේ ප්‍රොඩක්ට් ඔෆරින් එකක් නෙමෙයි. එයා දෙන්නේ ප්‍රොමිස් එකක්. එයා ඔයාලට ප්‍රොමිස් එකක් දෙනවා. මගේ භාණ්ඩය පාවිච්චි කරොත් ඔයාලට මෙන්න මේ වගේ බෙනිෆිට් එකක්, සොලියුෂන් එකක් ලැබෙනවා කියලා. දැන් නිකන් බලමු. ඇත්තට මෙයා කියන්නේ අපිව විශ්වාස කරන්න, මම මේ කියන දේ විශ්වාස කරන්න. මේ දේ ලැබෙන්නේ ඔයාට මගෙන් ගත්තොත් විතරයි. දැන් කීල්ස් ළඟදී කීල්ස් බ්‍රෑන්ඩ් එක මේ රීපොසිෂන් කරා. ඉස්සර තිබුණේ රතු පාටට දැන් කොළ පාට වුණා. දැක්කද ඔයගොල්ලෝ? දකින්නේ නැතිනේ. දැන් ඔයගොල්ලන්ට සමහරට දකින්න නැති මේ ඔය කීල්ස් එකේ උඩ තියෙන නිකන් කොළයක් වගේ තේ දැල්ලක තමයි ඒගොල්ලෝ ඒක දාලා තියෙන්නේ. මොකද්ද මේකෙන් කියන්න හදන්නේ? ඇයි ඒගොල්ලෝ එකපාරට ඔහොම වෙන්න හදන්නේ නැත්තේ? එකෝ ෆ්‍රෙන්ඩ්ලි. වෙන අදහස් එකෝ ෆ්‍රෙන්ඩ්ලි concept එකේ හින්දා ඒගොල්ලෝ එකෝ ෆ්‍රෙන්ඩ්ලි නොවුනත් එකෝ ෆ්‍රෙන්ඩ්ලි පැත්ත මාකට් කරනවා. මහත්තයා එහෙම හිතන්නේ? වෙන කාටද වෙන අදහස් තියෙනවද? ඇයි කීල්ස් කොළ පාටට හැරුණේ? කාගිල්ස් රතු පාටනේ දෙකම එක පාටනේ තිබුණේ. ඒකනේ ඒගොල්ලෝ මේක ඩිෆරන්ට් කළා මේ. දැන් ඒක මහත්තයෙක් කියනවා කාගිල්ස් එකත් රතු ඉස්සර කීල්සුත් රතු. දෙගොල්ලොන්ගෙම ඒ කලර්ස් හින්දා මාරුණා කියලා. තව මහත්තයෙක් කිව්වා මේ එකෝ ෆ්‍රෙන්ඩ්ලි කියන එක පෙන්වන්න ඕනේ කියලා. තව කිව්වා ෆ්‍රෙෂ්නස් කියලා. ඇත්තටම ඔය ඒ කතන්දර ඔක්කොම හරි. කීල්ස්ලට ඕනුණා මේ ඒගොල්ලෝ ගොඩක් කියන්නේ වෙනස් විදිහට මිනිස්සුන්ගේ සුපර් මාකට්ස් ගොඩාක් තියෙනවා දැන් නේ. ගොඩක් තියෙනවා දැන් ග්ලෝමාක් කියලා එකක් තියෙනවා, ස්පා කියලා එකක් තියෙනවා. එක එක දැන් ඉස්සර තිබිච්ච නැති චේන්ස් ගොඩක් තියෙනවා සුපර් මාකට්ස්. ඒ අතරින් ඒගොල්ලන්ට ඕනුනා මේ ෆ්‍රෙෂ්නස් කියන නීඩ් එක. සුපර් මාකට් එකකට යන්නේ ඇයි? ඔව් බඩු ගන්න. ඒකෙන් ෆ්‍රෙෂ්ම බඩු තියෙන්නේ අපේ. ෆ්‍රෙෂ්ම බඩු තියෙන්නේ අපේ කියන එක අන්න ඒ concept එක ඒක අයිති කරගන්න තමයි ඒගොල්ලෝ මේ රීබ්‍රෑන්ඩින් එකට ගියේ. කොළ පාට සහ ඒ වගේම මේ මහත්තයා කියපු කතාවත් ඇත්ත. එකෝ ෆ්‍රෙන්ඩ්ලි. ඒගොල්ලෝගේ දැන් ඔයගොල්ලෝ ඔය රීබ්‍රෑන්ඩ් කරපු shops වලට ගියොත් පෙනේවි පොලිතින් භාවිතය අඩු කරන්න උනන්දු කරන්න පුළුවන් තරම් එකෝ ෆ්‍රෙන්ඩ්ලි බෑග්ස් තියෙනවා. වෙනද තිබුණේ නෑ ඒවා. දැන් අලුත් ඒවා තියෙනවා. හැබැයි ප්‍රීමියම් ප්‍රයිස් එකකට චුට් දෙවෙන්දා දෙන ප්‍රයිස් එකට නෙමෙයි ටික ගාණ වැඩියෙන් තියෙන්නේ. ඒත් මිනිස්සු ගන්නවා මොකද එතන එක පොසිෂන් කරලා තියෙන්නේ පොඩ්ඩක් පොෂ්. නිකන් අර කාගිල්ස් ලෙවල් එකේ නෙමෙයි. කාගිල්ස් යන්නේ නිකන් සාමාන්‍ය දැන් ඕනෙක් කෙනෙක් යනවා. ඕන ගමක තියෙනවා. කීල්ස් එක චුට්ටක් විතර තව පොෂ් කට්ටිය තමයි කීල්ස් යන්නේ. ඒ වගේම තමයි ප්‍රයිසින් ගත්තත් පොඩ්ඩක් වැඩි. සාමාන්‍ය ස්ටෑන්ඩඩ් ප්‍රොඩක්ට්ස් අරුණාම ප්‍රයිසින් වලින් චුට්ටක් වැඩි. ඒ වගේම අවේලබිලිටි ගත්තොත් ෆ්‍රෙෂ් ජූස් තියෙනවා. බ්‍රෙඩ් ගත්තොත් මීට් ගත්තොත් හැමදේම ඒගොල්ලෝ ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඇත්තටම ෆ්‍රෙෂ්ද කියලා අපි දන්නේ නැහැ. මම මේ කතා කරන්නේ පොසිෂනින් ගැන. හැබැයි මිනිස්සු they will buy it. පොසිෂනින් කියන concept එක ගත්තට පස්සේ මිනිස්සු එතෙන්ට යනවා. ෆුඩ් සිටි කිව්වහම මොකද්ද මතක් වෙන්නේ? ඇයි මිනිස්සු ෆුඩ් සිටි කියන එකෙන් මොකක්ද එයාලගේ විශේෂත්වය? කාට හරි මතකද? ගමේ කඩේ කියලා හරි. ඒගොල්ලෝ මොකද්ද ඔයාලා හිතන්නේ ෆුඩ් සිටිලගේ පොසිෂනින් එක මොකක් කියලාද හිතන්නේ? අඩුම මිල ගෙදර යන ගමන් කියලා තමයි ඒගොල්ලෝ ආවේනේ. ඊට පස්සේ අර මිල පහලට කියලා මතකද ඒ දවස්වල මතකද දන්නේ ඔයගලන්ට මේ දැන් ටික කාලයකට කලින් අඩුම මිල අපෙන් ඒගොල්ලෝ චැලෙන්ජ් උත් කරනවා. ඕන තැනකින් එන්න අඩුම මිල අපේ. ඉතින් මම ලාෆ් සුපර් මාකට්ස් වැඩ කරා හෙඩ් ඔෆිස් එකේ. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් සුපර් මාකට්ස් දාන්නේ මෙහෙම ළඟනේ. එක්කෙනෙක් සුපර් මාකට් එකක් දැම්මොත් ඩෝන් ගාලා අනිත් කට්ටිය ඇවිල්ලා ඊට ඉඩම් දෙක තුනක් ගිහින් කොහොම හරි සුපර් මාකට් එකක් දාගන්නවා. ඔහොම තමයි තනගේ. ඉතින් අපි මේ මාසේ සතියාන්ති ප්‍රොමෝෂන් එකක් අපි දෙමුකෝ තලපත් මාළුවට කරන්න හිටියොත් කොහොම හරි ඕක දැනගන්නවා. කොහොම දැනගන්නවද දන්නේ. ඊළඟ
ඒක අපිට ඒ චැලෙන්ජ් එක ගන්න දෙන්නෙම නැහැ. ඊට රුපියලක් හරි අඩුවෙන් තියෙනවා ෆුඩ් සිටි එකේ. ඒක එච්චරට ඒගොල්ලන්ගේ මාකට් ඉන්ටෙලිජන්ස් ස්ට්‍රෝං. මේ දේවල් කියන්නේ ඕගොල්ලොත් මේ කම්පිටිෂන් ගේට මීට වැඩිය ටිකක් බ්‍රෝඩ් විදිහට හිතන්න. බ්‍රෝඩ් විදිහට හිතන්න. දැන් මෙතනදී මම දිගින් දිගටම කිව්වේ පොසිෂනින් කියන එක ගැන ඔගොල්ලෝ ලොකුවට මේ වගේ ලොකු බ්‍රෑන්ඩ්ස් වගේ වියදම් කරගෙන ලොකු මාකටිං කැම්පේන් කරන්න අවශ්‍ය නැහැ. නමුත් සමහර ගොඩක් පුංචි ආයතනවල බිස්නස් එක කියන්නේ ඔයානේ. ඔයාලා. තමුන් තමයි බිස්නස් කියන එකෙන් බිස්නස් එකේ රිප්‍රසන්ට් කරන ලොකුම පුද්ගලයා. එතකොට මං how do I stand? How do I look to my customer? That's how they see my business. නේද? මාව දකින්න මේ විදිහට. ඒ නිසා චුට්ටක් එක ගැන දෙතුන් පාරක් හිතන්න. දැන් මෙතනත් අර ඇත්තට මං කලින් කියපු දේවල්ම තමයි Nike නිකන් සපත්තු දෙකක් දාගෙන යනවා වගේ නෙමෙයිනේ. Nike ජෝඩුවක් දාගෙන යනකොට පොඩ්ඩක් අඩියක් විතර උඩින් තමයි යන්න හිතෙන්නේ නේද? ඒ මොකද that's the brand they have created. ඒ කියන්නේ අපිට ඒ බ්‍රෑන්ඩ් එක අපි ගන්නෙ ඒ බ්‍රෑන්ඩ් එක වියදම් කරලා ඉහළට ඔසවා තබපු ඉමේජ් එක අපටත් ටිකක් ඒකිනොත් චුට්ටක් අපිත් ගන්න හිතාගෙන තමයි යන්නේ. Surf Excel. Surf Excel කියන එක අර කලින් කිව්වා වගේ මොකක්ද යාළුවගේ විශේෂත්වය? දන්නවද කවුරු හරි? රෙදි සෝදන කොට ගොඩක් තියෙනවා. Surf Excel කියන්නේ තද පැල්ලම් මට්ටු කරන එකක්. විශේෂයෙන් එහෙම මට්ටු වෙනවද මම දන්නේ නැහැ. හැබැයි මිනිස්සු ඒක අරගෙන නෝනලා ඒක අරගෙන හේදුවම හිතනවා හොඳට කුණ යනවා කියලා. මම කියන්නේ මාකටිං කියන එකෙන් මේ කියන්නේ බොරුවක් කියලා. නමුත් ඒකේ they make you believe in their promise. ඒක තමයි ස්ට්‍රෙන්ත් එක. මාකටියර්ස් ලගේ තියෙන ස්ට්‍රෙන්ත් එක. ඒ බිලීෆ් එක කොච්චර තදද කියනවනම් මිනිස්සු ඒක විශ්වාස කරන්න පටන් ගන්නවා. මිනිස්සු ඒක දිගටම ගන්න පටන් ගන්නවා. ලෝයල්ටි එක ඇති වෙනවා. Vogue Jewelers. පරණයිනේ මෙතන 1000 මට පේන්නේ පරණ 1962. 1962. With you forever. පරණ බ්‍රෑන්ඩ් එකක්. අදටත් අම්මලාගෙන් එහෙම අහලා බලන්න Vogue එකට යන්න බැරි වුණත් Vogue ගැන තියෙන්නේ බොහොම ඉහළ ඉස්තරම් රත්තරන් ඒ වගේම හරිම ලස්සන මෝස්තර ඔන්න ඔහම තමයි තියෙන්නේ. නමුත් කොහෙන් ගියත් තියෙන එකම රත්තරන් වෙන්න පුළුවන්. ස්වර්ණ මහල් තියෙනෙත් ඒකම වෙන්න පුළුවන්. සමහරට අපේ ළඟ අලුතෙන් දාපු ජුවෙලරි ෂොප් එකේ තියෙනෙත් ඒක වෙන්න පුළුවන්. නමුත් ඒ අලුතෙන් දාපු ජුවෙලරි ෂොප් එක තමන්ගේ බ්‍රෑන්ඩ් එක බිල්ඩ් කරන්න මෙහෙම වියදම් කළා නැහැ. උදාහරණනේ රන්මිනි මුතු මාල වලලු කියප ගමන් දන්නවනේ. ඔය සින්දුව මතක් වෙනකොට ටක් ගාලා මතක් වෙනවා. හරි. මේක තමයි අවසාන කොටස 4 piece. ඔයගොල්ලෝ දන්නව ඇති මේක දැන් අපි මොනවාද කරේ? අපි මාකට් එක අඳුරගෙන සෙග්මන්ට් කරලා අපට මොකද්ද අප්‍රෝච් කරන්න පුළුවන් කියලා ටාගට් කරා, ફોකස් කරා. ඊට පස්සේ ඒ ફોකස් කරපු මාකට් එකට අපි මෙන්න අපි මේ වගේ කට්ටියක් කියන එක හොඳට අපේ බ්‍රෑන්ඩ් එක පොසිෂන් කරා. පොසිෂන් කරාට පස්සේ දැන් ඉතින් වැඩේ පටන් ගන්න තියෙන්නේ. දැන් ඉතින් අපි මාකට් කරන්න නම් ඉස්සල්ලාම ඇත්තටම මේකට අපි කියනවා මාකටිං මික්ස් කියලා. මාකටිං මික්ස් එකේ මෙන්න මේ ප්‍රධානම මේ හතර ගැන තමයි නිතරම කතා වෙන්නේ. 4 piece කියලා අපි කියනවා අහලා ඇති. ප්‍රොඩක්ට් කිව්වහම මෙතනදී අපේ ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන්, සර්විස් එක වෙන්න පුළුවන්. ඒකේ නිකන් දැන් හිතන්නකෝ මෙන්න මේ වතුර එක කියලා. මේ වතුර එක නම් මේක නිකන් මෙහෙම දෙන්නේ නැහනේ. වතුර ඩිසයින් එක, ප්‍රොඩක්ට් ඩිසයින් එක, ප්‍රොඩක්ට් එකේ පැකේජ් එක, මේ හැම දෙයක්ම එක තමයි ප්‍රොඩක්ට් කියලා කියන්නේ. අවසානයේ කස්ටමර්ගේ අතට යන මේ මුළු සොලියුෂන් එකටම තමයි ප්‍රොඩක්ට් කියලා කියන්නේ. එතකොට ඒක අපි කොහොමද අපේ අර කියපු ફોකස් කරපු ටාගට් කරපු මාකට් එකට හරියන විදියට දෙන්නේ? ඒක එක තීරණයක්. ප්‍රයිසිං කිව්වම මිල, ඒ වගේම ඩිස්කවුන්ට්ස් දෙනවා නම්, ප්‍රොමෝෂන් කරනවා නම් අවුරුදු කාලෙට buy one get one free කරනවද? ඒවා. ඒ හැමදේම ප්‍රයිස් එකට මිලට අදාළ හැමදේම ඩිසිෂන්ස් ටික අයිති වෙන්නේ ප්‍රයිස් කියන එක යටතට. ප්ලේස් කියලා කියන්නේ අපේ ඩිස්ට්‍රිබියුෂන්. කොහෙද අපි මේක තියන්නේ? කොහොමද අපි මේක විකුණන්නේ? ප්ලේස් මේ අර පීස් 4ක් ඕන හින්දා තමයි මේක ප්ලේස් කියලා තියලා තියෙන්නේ. ප්ලේස් කියලා කියන්නේ ඇත්තටම මේ ඩිස්ට්‍රිබියුෂන් පැත්ත.
අපි අපේම කඩේක තියලා විකුණනවද? නැත්නම් රීටේලර් කෙනෙකුට දීලා විකුණනවද? නැත්නම් ඉදිනදා විකුණන ගෙයින්ගට යනකොට දීලා විකුණනවද? ඒ ඔක්කොම තීරණ තමුන් දැන් අර ගත්ත ටාගට් මාකට් එකට අප්‍රෝච් කරන හැම මේ කොහොමද මේවෙන් මේ තීරණ ටික ගන්නෙ? ඒගොල්ලන්ට අදාළ වෙන විදියට. ප්‍රොමෝෂන් කියලා කියන්නේ අලෙවි ප්‍රවර්ධන කියලා අපි කියන්නේ. එතකොට අපේ ප්‍රොඩක්ට් එක තව තවත් ඉස්සරහට ප්‍රොමෝට් කරන්න මේක පුෂ් කරන්න කරන සියලුම ආකාරයේ මේ ඒකට ගොඩාක් ස්ට්‍රැටජිස් එහෙම ගොඩාක් ඒවා තියෙනවා මම ඒවා කතා කරන්න යන්නේ නැහැ මෙතන. ඒ සියලුම දේවල් මෙතන දැන් ඕගොල්ලෝ බලන්න මේ 4 piece ඕගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එකට හා සර්විස් එකට කොහොමද ඇප්ලයි කරගන්නේ කියලා. කරන්න පුළුවන්. පහු කාලයේදී මේක තව චුට්ටක් දික්කුණා. 7 piece with 3 more additions. product price place promotion කියන ඒවට අමතරව people processes physical evidence කියන එක. people කියලා කියන්නේ එතනදී අපි මේක දැන් මේක product එකක් හරි service එකක් හරි මේක offer කරනවා නම් ඒකට සම්බන්ධ වෙන මිනිස්සු. ඒ කට්ටිය processes. මොකක් හරි මේ product offering එකේ යම් කිසි systems එකතු වෙන්න පුළුවන්. ඒ processes මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒවා physical evidence කියලා කියන්නේ දැන් water sedge කිව්වහම එතන ෆීල් වෙන විදිය වටපිටාව ඒ හොටෙල් එක ඇතුළට ආවහම ලයිටින් කරලා තියෙන විදිය සුවඳ මේ දැන් සුපර් මාකට් උදාහරණයක් ගත්තොත් සුපර් මාකට් වල තියෙනවානේ ඇතුළට ගිය ගමන් නිකන් හරි ෆ්‍රෙෂ් දාලා තියෙන මියුසික් එක නිකන් කොත්තු මියුසික් එකක් දාලා තියෙනවා නම් අපිට ආස හිතෙන්නේ නැහනේ දැන් මේ කවදාවත් අවුරුදු කාලෙට ඇරුණාම කීල්ස් එකක් ඇතුලේ සිංහල සින්දුවක් අහන්න ලැබෙන්නේ නැහැ හැමතිස්සෙම modern නිකන් classical ලස්සන music එකක් soothing music තමයි ඒගොල්ලන් දාන්නේ. නිකන් මේ අර ඒ හැමදේම අර කියපු positioning එකට related. ඒ හැමදේම දැන් ඔයාලගේ ආයතනයේ වුණත් ඔයාලා පෙන්වන්න හදන යම්කිසි රූපයක් තියෙනවා නම් ප්‍රතිරූපයක් තියෙනවා නම් ඇතුළේ දාලා තියෙන music එක AC කරලා තියෙනවද නැද්ද? ඇතුළේ කොහොමද how does it smell inside your office? නැත්නම් ඔයාගේ මේ shop එක ඇතුළේ කොහොමද ඒක තියෙන්නේ? යනකොටම කෙනෙක්ට පුස් ගඳයි නම් එතනින්ම ඉවරයි. පොසිෂනින් කැලේ. පොඩි දේවල්. ඉතින් මේ ෆිසිකල් එවිඩන්ස් කියලා කියන්නේ ඒ අර කෙනෙක් දෙන ෆුල් ඔෆරින් එකට අදාළ වෙන මේ ඩිසිෂන්ස්. එතකොට මම මෙතනදී මේ 4 piece වලින් ඕගලන්ට බලන්න තියෙන්නේ අර ඕගොල්ලෝ හඳුනාගත්ත ටාගට් කරලා segment කරලා ටාගට් කරලා පොසිෂන් කරපු ඒ මාකට් එකට මේ ඔයාලගේ ප්‍රොඩක්ට් එක හෝ සර්විස් එක කොහොමද ඔෆර් කරන්නේ ඒකට අදාළ මෙන්න මේ පොඩි තීරණ ගන්නෙ කොහොමද කියන එක තමයි ඔය කතන්දරින් කියන්නේ. හරි. එච්චරයි අද ප්‍රසන්ටේෂන් එක ගොඩාක් තියෙනවා කතා කරන්න. නමුත් කාල වේලාව ගිහිල්ලා තියෙන හින්දා කතා කරන්න ඉඩ නැහැ. ඉතින් මම හිතනවා මම ඉගෙනගත්ත දේවල් වලින් ඕගලන්ට ෂෙයා කරපු දේවල් ඕගලන්ට පොඩි උදව්වක් වෙයි කියලා ඕගලන්ගේ බිස්නස් එක සක්සස් කරගන්න. එහෙනම් thank you very much අපිත් එක්ක රැඳිලා සිටියට thank you very much.